නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම ඊටමත් ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත මාතිකා වැඩසටහන ඔස්සේ අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණයට අදාළව එහි මාතෘකා පිළිබඳවයි අපි හඳුනා ගන්නට යෙදුනේ. මාතිකා පිළිබඳව හඳුනා ගැනීමේදී පළමු තික මාතිකා දෙවිස්ස අපි එහිදී සාකච්ඡා කළා. ඊට පස්සේ හේතුගොච්ඡකය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඉන්පසුව චුල්ලන්තර දුක තමයි අපි සාකච්ඡා කරමින් පසුුනේ. හේතුගොච්ඡකය නැතිනම් හේතු ධර්මයන් කියලා අපි කතා කරපු හේතු ධම්මා න හේතු ධම්මාදී ලෙස අපි කතා කරපු දුක මාතිකා හතක එකතුව කියන්නේ මාත්‍රිකා දෙකේ එකතුවක් තමයි දුක මාතිකාවක් කියලා අපි කියන්නේ. නැතිනම් මාත්‍රිකා යුගලයක්. එතකොට මේ යුගල හතක් තියෙනවා. මේ යුගල හත තමයි අපි හේතුගොච්ඡකය කියලා නම් කරන්නේ. හේතු අනුසාරයෙන් තමයි මේ මාත්‍රිකා ගොඩනගී තියෙන්නේ. අන්න ඒ නිසා ඒ හේතුගොච්ඡකය කියලා නමින් නම් කළා. ඒ හේතුගොච්ඡකය පිළිබඳව අපි විශේෂයෙන් විභාග කරගන්නට යෙදුණා. එහි යෙදෙන අර්ථ පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. අන්නේ අර්ථයන් පිළිබඳව යම් හඳුනා ගැනීමක් අපි භාවිත කළොත් ඒකට රූප සටහන් ආශ්‍රය කරගෙන පැහැදිලි කිරීමක් කළොත් වඩා පැහැදිලි වේවි කියන අදහසින් තමයි අපි සඳහන් කළේ. ඒක ඉදිරියේදී සංක්ෂිප්ත ලෙස නැවත පැහැදිලි කිරීමක් සිදු කරන්නම් කියලා. මොකද අර නිකම්ම අපි කියාගෙන යනවට වඩා ඒට අවශ්‍ය හේතු සාධක හේතු කාරණා මුල් කරගෙන කතා කරනකොට ඔබට එය වටහා ගැනීමට පහසුවක් බවට පත්වන නිසා. හේතු පිළිබඳව අපි හඳුනා ගැනීමේදී අපට විශේෂයෙන්ම හේතු ප්‍රධාන කොටස් හතරකට බෙදලා කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. හේතු පච්චේ හේතු උත්තම හේතු සාධාරණ හේතු කියලා කොටස් හතරකින්. එතකොට මේ පිළිබඳව අපි දීර්ඝ විග්‍රහයක් සිදු කරන්නට යෙදුනා. ඒ විභංග ප්‍රකරණයේ දේශන මාලාවේදී සබ්බං රූපං න හේතු අහේතුකං කියනකොට හේතු ධර්ම මොනවද කියලා අපි එතනදී විශේෂ පැහැදිලි කිරීමක් දීර්ඝ ලෙස සිදු කරන්නට යෙදුනා. ඒ නිසා නැවත කාලය අරගන්නේ නැහැ. මේ හේතු පිළිබඳව මේ සියලු කරුණු පැහැදිලි කරලන්නට ඔබට අවශ්‍ය නම් එය විභංග ප්‍රකරණ දේශනාව තුළින් විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතනදී අපි හේතු කියලා කියන්නේ හේතු ධර්මයෝ. හේතු ධර්මයෝ කියලා කියනකොට අපි කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකෘත හේතු ආදී වශයෙන් අපි දක්වන ඒ හේතු ධර්ම තමයි හේතු කියලා කියන්නේ. පච්චේ හේතු ආදී දැන් සතර මහා ධාතු වුණොන්ට හේතු වෙනවා. ඒ ආදී ලෙස ප්‍රත්‍ය හේතු වීම ආදී දේවල් ඒ විභාගය ඔබට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්. විභංග ප්‍රකරණය දේශනාවේදී සබ්බං රූපං න හේතු කියන රූපය අභිධම්ම භාජනයේදී පළවෙනි කොටහසේ පිළිබඳව හඳුන්වනකොට ඒ කරපු දේශනාව ශ්‍රවණය කිරීම තුළින්. ඒකට මෙතනදී අපි අදහස් කරන්නේ හේතු ධම්මා කියනකොට මොනවාද හේතු ධර්මයෝ කියන එක පිළිබඳව පැහැදිලි කරගන්නට. එතකොට එතනදී හේතු පිළිබඳව අපි පැහැදිලි කර ගැනීමේදී අපට හම්බෙනවා හේතු 9ක්. 9 හේතු. ඒ තමයි අකුසල හේතු 3යි ලෝභ දෝස මෝහ, කුසල හේතු 3යි අලෝභ දෝස අමෝහ, අව්‍යාකෘත හේතු 3යි අව්‍යාකෘත අලෝභ දෝස අමෝහ. එතකොට ලෝභ දෝස මෝහ කියන්නේ අකුසල හේතු 3. එතකොට අකුසලයක් කියලා කියන්නේ අපි දන්නවා කුසල පක්ෂයේහි නොවැටෙන අපිරිශුද්ධ වූ ධර්මයක් තමයි අකුසල කියලා කියන්නේ. ඒකට පුණ්‍ය පක්ෂයේහි වැටෙන කුසල ධර්මයන්ගේ පැත්තට නොවැටෙන ඒ ධර්මයෝ අකුසල ධර්මයෝ. අකුසල මූල 3යි ලෝභ මූල, දෝෂ මූල සහ මෝහ මූලය. එතකොට මේ හේතුවක් කියලා කියන්නේ සියලු අකුසල කර්ම ප්‍රභවය කරන්නට උපදවන්නට ප්‍රධාන බීජය තමයි ලෝභය, ද්වේෂය සහ මෝහය කියලා කියන්නේ. එතකොට මේ දේවල් මුල් කරගෙන තමයි සියලුම අකුසල ධර්මයන් උපදින්නේ. ඒ අකුසල ධර්මයන් උපදවන මේ ධර්මයෝ තමයි දක්වන්නේ සම්පූර්ණම අකුසල හේතු හැටියට. සියලු ලෝකේ අපි යම්තාක් අකුසල කර්ම පිළිබඳව කතා කරනවා නම් මේ දේවල් අකුසල්, මේ දේවල් නොකළ යුතු දේවල් කියලා අපි අකුසල් පිළිබඳව කතා කරනවා නම්
ඒ සියලු අකුසලයන්ට මුල් ප්‍රධාන බීජය බවට පත් වෙන්නේ මෙන්න මේ තුන. ඒ නිසා තමයි වලට අකුසල හේතු කියලා කියන්නේ. ඊට පස්සේ කුසල හේතු තුනයි අලෝභ, අදෝස, අමෝහ. කුසල හේතු තුනක් තියෙනවා. අලෝභය, අදෝසය, අමෝහය. අලෝභය කියලා කියනකොට ලෝභයට ප්‍රතිවිරුද්ධ දේ, දෝෂයට ප්‍රතිවිරුද්ධ අදෝසය, ඒ වගේම මෝහයට ප්‍රතිවිරුද්ධ අමෝහය, ප්‍රඥාව. එතකොට මෙන්න මේ කුසල හේතු තුනයි. ලෝකේ අපි යම්තා කුසල කර්ම සිද්ධ කරනවා නම් ඒ සෑම කුසල කර්මයක්ම ප්‍රභවය වනු ලබන්නේ මේ කුසල හේතු තුනෙන්. ඒ වගේම අව්‍යාකෘත හේතු තුනක් තියෙනවා. අව්‍යාකෘත කියලා කියන්නේ කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන ලද හේතු අව්‍යාකෘත හේතු. ඒකට අව්‍යාකෘතයක් කියලා කියන්නේ ව්‍යාකෘත නොකරන ලද. ඒ කියන්නේ නොකියන ලද කුසල හෝ අකුසල වශයෙන් නොකියන ලද. විපාකයක් කියලා කියන්නේ ඒක කුසලයේ නෙමෙයි අකුසලයේ නෙමෙයි. ඒක කුසලයක් තුලින් හෝ අකුසලයක් තුලින් උපදවන ලද්දක්. ක්‍රියාවක් කියලා කියන්නේ හුදු ක්‍රියාමාත්‍රික ධර්මයක් කියලා කියන්නේ ඒක කුසලයක් හෝ අකුසලයක් නෙමෙයි. ඒක හුදු ක්‍රියාමාත්‍රික ධර්මයක්. අන්න ඒ වගේ ඒ ප්‍රභේදය තිබෙන නිසා ඒ දේවල් වලට කියනවා හේතු තුන මොනවාද? අව්‍යාකෘත හේතු තුනයි කියලා. ඒකට මෙන්න මේ හේතු 9 අකුසල කුසල අව්‍යාකෘත හේතු 9 තමයි හේතු කියලා හඳුනා ගන්නු ලබන්නේ. එතනදී කාමාවචර භූමියේහි කියන්නේ මේ අපි ඉන්න මනුස්ස ලෝකය, සතර අපාය, දිව්‍ය ලෝක මේ භූමි ටිකේදී සම්පූර්ණම යෙදෙනවා නව හේතුව. මේ හේතු 9ෙම යෙදෙනවා. ඒ කියන්නේ කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකෘත හේතු කියන මේ හේතු 9ෙම කාමාවචර භූමියේහි යෙදෙනවා. ඒ වගේම රූපාවචර හේතු 6යි. රූප භූමියේහි අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. රූප භූමියේහි ඉන්න කෙනෙක් වුණත් අකුසලයක් සිද්ධ කරනකොට එයාට පහළ වෙන්නේ කාමාවචර මට්ටමේ අකුසල චිත්තෝත්පාදය. ඒ නිසා තමයි අකුසල විපාක විදිහට එයා කාමාවචර භූමියටම ප්‍රතිසන්දිය සඳහා එන්නේ. රූපාවචර අකුසල් සිත් කියලා කොටසක් ඇත්තේ නැහැ. අරූපාවචර අකුසල් සිත් කියලා කොටසක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා රූපාවචර හේතු 6යි. මොනවද මේ රූපාවචර හේතු 6? අලෝභ, අදෝස, අමෝහ. ඒ වගේම රූපාවචර විපාක තියෙන නිසා මේ විපාක සහ ක්‍රියාසිත ක්‍රියා තිබෙන නිසා අව්‍යාකෘත අලෝභ, අදෝස, අමෝහ කියන හේතු 6 පමණයි. අරූපාවචරත් හේතු 6යි. අලෝභ, අදෝස, අමෝහ සහ අව්‍යාකෘත මේ හේතු 3. එතකොට භූමි වශයෙන් ගත්තහම කාම භූමියෙහි යෙදෙනවා හේතු 9ක්, රූප භූමියෙහි යෙදෙනවා හේතු 6ක්, අරූප භූමියෙහි යෙදෙනවා හේතු 6ක්. භූමි වශයෙන් බෙදා දැක්වීමේදී අපිට ඔය සංඛ්‍යාවන් තමයි ඒ භූමියට අදාළ හේතුන් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට හේතු ධම්මා කියනකොට අපිට මෙන්න මේ ධර්මතා ටික පිළිබඳව තමයි ප්‍රධාන දැනුමක් ගොඩනගෙන්නට අවශ්‍ය වන්නේ. එතකොට මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා කතමේ ධම්මා හේතු. මොනවද මේ හේතු ධර්ම කියලා කියන්නේ? තයෝ කුසල හේතු. කුසල හේතු 3යි. අපි කුසල හේතු කියන්නේ මොනවද කියන එක හඳුනා ගන්නට යෙදුණා. එතකොට තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, අකුසල ලෝභ දෝස සමෝහ, තයෝ අභ්‍යාකෘත හේතු, අව්‍යාකෘත හේතු 3යි. ඊට පස්සේ ඒක භූමි වශයෙන් බෙදා දක්වනවා නව කාමාවචර හේතු, ඒ වගේම ච රූපාවචර හේතු, ඒ වගේම ච අරූපාවචර හේතු, අරූපාවචර හේතු 6යි. එතකොට මෙතනදී තව විශේෂත්වයෙන් අපරියාපන්න භූමියටත් අදාළ කරලා දක්වනවා. ඒ තමයි ච අපරියාපන්න හේතු. අපරියාපන්න හේතු 6. අපරියාපන්න භූමියේදී දැන් අපරියාපන්න කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සහ ලෝකෝත්තර ඵල සිත් ටික. එතකොට ලෝකෝත්තර මාර්ගයේදී ලෝකෝත්තර කුසල් සිතේදී යෙදෙන්නේ කුසල නිස්ෘත නැතිනම් කුසල හේතු 3. අලෝභ, දෝස, අමෝහ කියන කුසල හේතු 3. ඊට පස්සේ ඒ ලෝකෝත්තර විපාක මට්ටමේදී ඒකෙන් විපාකයෙන් නැවත විපාක උපදවනවා කියලා දෙයක් නැහැනේ. ඒ නිසා ඒක අව්‍යාකෘතයි. නිසා අව්‍යාකෘත අලෝභ, දෝස, අමෝහ තමයි එතන පවතින්නේ. ඒ නිසා අපරියාපන්න භූමියේදීත් ඒ කියන්නේ ලෝකෝත්තර සිත් වලත් හේතු 6ක් විදිහට තමයි හේතු ධර්මයන් පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ අපි අර මීට පෙර කතා කරපු සටහනට අනුරූපීව දැක්වෙන ඒ බෙහෙදේ තමයි මෙතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි මාතෘකාවක් හඳුනාගත්තා. දෙවෙනි මාතෘකාව මොකද්ද? කතමේ ධම්මා න හේතු. දැන් හේතු ධම්මා න හේතු ධම්මා. මේකනේ අපි යුගලයක් හැටියට හඳුනාගත්තේ මේ ගොච්චකේදී. එතකොට හේතු ධම්මා න හේතු ධම්මා කියනකොට කතමේ ධම්මා න හේතු. මොනවාද න හේතු? එතකොට ධම්මා
ධම්මා කියන්නේ ධර්මයෝ. ධර්මයෝ කියනකොට සත්ව පුද්ගල ආත්මාදී විනිර්මුක්ත. සත්ව පුද්ගල ආත්මාදී විනිර්මුක්ත. යම් කිසි තැනක ධම්ම කියලා අපි පාවිච්චි කරනකොට දැන් අපි ධම්ම කියලා පාවිච්චි කරන එක අර්ථ වලින් දැන් ධම්මෝ කියනකොට ධම්මෝ කියලා වචනේ අපි පාවිච්චි කරන ධර්ම රත්නය අපි හඳුන්වනවා. දැන් ඉදම්පි ධම්මේ රතනම් පනීතම් මේ ධර්ම රත්නයේහි विद्यमान වන දෙයක් හැටියට අපි දන්නකොට ඒ කියන්නේ මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම රත්නය තමයි අපි ධර්මය කියලා එතනදී පාවිච්චි කරන්නේ. එතකොට කතමේ ධම්මා කියලා කියනකොට එතන ධම්මා කියලා කියන්නේ ඒ ධර්මාර්ථය සත්ව පුද්ගල ආත්ම භාව නොවූ ස්වභාවාර්ථයකින් කතා කරන ධර්මයක්. ධම්ම කියන වචනේහි අර්ථය ගන්නකොට දැන් මෙතන කියන්නේ ධර්ම රත්නේ නෙමෙයි ධම්ම කියන වචනේ යෙදලා තිබුණට මෙතනදී කියන්නේ ඒ සත්ව පුද්ගල ආත්මාදී විනිර්මුක්ත දේ. ඒ කියන්නේ සත්ව නෙවෙයි පුද්ගල නෙවෙයි ආත්ම නෙමෙයි හුදු ධර්මයක්. හුදු ධර්මයක්. ඒ ධර්මය හටගෙන නැති වෙන දෙයක්. ඒක සත්වයක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක පුද්ගලයෙක් වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ආත්මයක් වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකේ මොහොතේ ඉපදුනා අනිත් ධර්මයන්ගේ ප්‍රත්‍යතාවය මත ඒක පවතිනවා. ඒක නැති වෙලා යනවා. එතකොට මේ කතමේ ධම්මා න හේතු. එතකොට කවර ධර්මයෝද න හේතු හේතු නොවන ධර්මයෝ. අපි දැන් හේතු ධම්මානේ හඳුනාගත්තේ. තේ ධම්මේ ටපෙත්වා. මොනවාද තේ ධම්මේ කියලා කිව්වේ? තේ ධම්මේ ටපෙත්වා කියලා කිව්වේ අර මුලින් කියන ලද මීට පෙර සටහනෙන් අපි හඳුනාගත්ත කුසලාදී හේතු. කුසලාදී හේතු. තේ ධම්මේ ඨපෙත්වා. ඒ කුසලාදී හේතු ටික අතහැරලා දාලා. කුසලාදී හේතු ටික අතහැරලා දමලා අවශේෂා කුසල අභ්‍යාකතා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න. අවශේෂ කුසල අව්‍යාකෘත දේවල් තියෙනවා නම් කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න. අර කුසලාදී හේතු ටික අතහැරලා තව දේවල් තියෙනවා නම් කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වේදනාස්කන්ධෝ වේදනාස්කන්ධයක් සංඥා සංස්කාර විඥානස්කන්ධයක් තිබෙනවා නම් අන්න ඒ ටිකත් සබ්බංච රූපං සියලුම රූපයත් හේතු නෙමෙයි. රූපය හේතු වෙන්නේ නැහැ මොකකටවත්. ඒ නිසා රූපය කියන එක හේතු නෙමෙයි. රූපය න හේතුයි. එතකොට රූපේ න හේතු කියලා කියනකොට රූපේ හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. අසංකතාච ධාතු අසංකත ධාතුව හේතුවක් බවට පත් වෙන්නේ නැහැ තව දෙයකට. ඒ නිසා අසංකත ධාතුවක් න හේතු ඒක කුසලයට හෝ අකුසලයට අයිති දෙයක් නෙමෙයි. හේතුවට අයිති දේවල් නෙමෙයි. ඉමේ ධම්මා න හේතු මේ ධර්මයන්ට කියනවා න හේතු ධර්ම. මොනවාද? අර කුසලාදී හේතු ටික අතහැරලා අවශේෂ වුණ කුසල අව්‍යාකෘත ධර්ම තිබුණා නම් ඒ ටික කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න භූමිවල ඒ ධර්ම තිබුණා නම් අන්න ඒ ධර්ම ටිකත් වේදනා සංඥා සංස්කාර විඥානස්කන්ධ ටිකත් සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත් කියන මේ දේවල් වලට කියනවා ඉමේ ධම්මාන හේතු මේ ධර්මයෝ හේතු නොවන දේ. දැන් හේතු ධර්මයෝ පැහැදිලි හේතු නොවන ධර්මයෝ පැහැදිලි. එතකොට හේතු නොවන ධර්මයන් පිළිබඳව අපි තවදුරටත් කතා කරනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් මොනවාද හේතු නොවන ධර්ම කියලා. දැන් අපිට කතමේ ධම්මා කුසල ධර්මයක් කියලා කියනකොට අපි කුසලයක් කියලා කියන්නේ මොකද්ද? කුසලයක් කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක අපට කුසල සිතක් උපදිනවා නම් අන්න ඒ කුසල් සිත තමයි අපි කුසලය කියලා කියන්නේ. දැන් දන් දෙන එක කුසල්, සිල් රකින්න එක කුසල්, භාවනා කරන එක කුසල්. මේ ආදී විදිහට අපි කුසලය වර්ගීකරණය කළාට කුසලයේ පිළිබඳව අපි හඳුනාගත්තට කුසලය පිළිබඳව අපිට තේරුම් ගන්නට තියෙන්නේ ඒක හිතක්. එක මොහොතක උපදින හිතක්. ඒ වගේ චිත්තසංතති කෝටි ප්‍රකෝටි ගණනක් හටගෙන නැති වෙලා යනවා අපි ඔය එක පින්කමක් කරනවා කියන තැනකදී අපිට ගණනය කළ නොහැකි සිත් ප්‍රමාණයක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ සෑම කුසල් සිතකම සෑම අකුසල් සිතකම විපාක දීමේ හැකියාවක් තියෙනවා. එතකොට කුසලය කියලා කියන්නේ ක්ෂණිකව එක මොහොතක හටගන්න ඒ සිතක්. ඒක බීජමය ශක්තියෙන් යුක්ත දෙයක්.
ඒ අරමුණු කරලා ඒ එක සිතකට අනුරූපීව විපාක වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට කුසලයක් ගත්තාම ඒකේ විපාක අනන්ත අප්‍රමාණ වෙන්නේ මේ විදිහට තමයි. අකුසලයක් කළත් ඒකේ විපාක අනන්ත අප්‍රමාණ වන්නේ මේ විදිහට තමයි. එතකොට කුසලයක් වගේම අකුසලයේදීත් ඒ විපාක බලවත් වෙනවා. ඒ පිළිබඳව සිත් වැඩිපුර උපදිනකොට. ඒ නිසා තමයි අර කියන්නේ මේ කුඹියෙක් මැරුවොත්ද වැඩිපුර පව් වැඩි වෙන්නේ, අලියෙක් මැරුවොත්ද වැඩිපුර පව් වැඩි වෙන්නේ කියලා. අලියෙක් මැරුවොත් පව් වැඩි. මොකද අලියාගේ ඇඟ ලොකු නිසා එහෙම නෙමෙයි. මොකද්ද හේතුව? අපිට අලියා නිකම් මරන්න බෑ. අපිට දැඩි උපක්‍රම කරන්න වෙනවා. අපිට ඒ සඳහා ගොඩක් වෙහෙසෙන්න වෙනවා. කුඹියෙක් මරන්න එච්චර වෙහෙසෙන්න වෙන්නේ නෑ. ඒක එක මොහොතකින් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට සිත් ප්‍රමාණය ගත්තාම අලියෙක් මරණ තැනට අපි වැය කරන සිත් ප්‍රමාණය බොහොම වැඩි. ඒ නිසා ඒතන රැස් වෙන අකුසලය විපාක දෙනකොටත් ඒ අකුසල සිත් ප්‍රමාණය වැඩි නිසා ඒ අකුසල විපාකය බොහොම බලවත් කියලා කියන. එතන සිද්ධ වෙන අකුසලයේ වැඩි කියන. ඒ වගේ කුසලයේ අකුසලයේ සිද්ධ වෙන්නේ ඒ පහළවන සිත් ප්‍රමාණය. ඒ සිත්වල පහළවන ඒ අනිකුත් ධර්මයන්ගේ තිබෙන ශක්තිමත් ස්වභාවය සහ දුර්වල ස්වභාවය අනුව ඒ අවස්ථාවලදී ඒ කුසලය ශක්තිමත් වීම හෝ දුර්වල වීම සිදුවනු ලබනවා. එතන දැන් මෙතනදී මේ උදාහරණයක් හැටියට දැක්කුවේ කතමේ ධම්මා කුසලා කවර ධර්මයෝ කුසල්ද යස්මින් සමයේ කාමාවචරං කුසල චිත්තං uppannං හෝති යම් කාලයක කාමාවචර කුසල් සිතක් උපදිනවා. මේ කුසල් සිත මොකද්ද? මේ කුසල් සිතේ තිබෙන ලක්ෂණය සෝමනස්ස මේ සෝමනස්සයි. ඒ කියන්නේ සෝමනස්ස සහගතං කියලා කියන්නේ ඒක සතුටින් යුක්තයි. ඒ වගේම ඥාන සම්පයුත්තං. ඥාන සම්පයුත්තං කියලා කියන්නේ ඒකේ ප්‍රඥාව යෙදিলা තියෙනවා. එතකොට මේ සෝමනස්ස සහගත සහ ඥාන සම්ප්‍රයුක්ත භාවය තමයි මේ සිතෙහි තිබෙන ප්‍රධාන ලක්ෂණය. එතකොට මෙන්න මේ කුසල්සිත උපදිනකොට මොනවා අරබයාද රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය හෝ ධර්මයක් අරමුණු කරගෙන මොකක් හරි එකක් අරමුණු කරගෙන මේ කුසල්සිත උපදිනවා. උපදිනකොට තස්මින් සමයේ එසමයේහි පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තස්ස ඒකග්ගතා. දැන් මේ ආදී මේ ධර්මය පහළ වෙනවා. ඒ හිතේ මේ එකක් එකක් තම තමාගේ කෘත්‍ය සම්පාදනය කරනවා. ස්පර්ශයේ කෘත්‍ය සිද්ධ කරනවා. වේදනාව විඳීමේ කෘත්‍ය, සංඥාව හඳුනා ගැනීමේ කෘත්‍ය සිද්ධ කරනවා. එතකොට මේ විදිහේ කෘත්‍ය සම්පාදනයන් සිදු කරනු ලබනවා. මේ සිත කුසල සිතක් කිවීමෙහි ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ හේතු ටික යෙදී තිබීම. අලෝභය, අදෝසය, අමෝහය. එතකොට මේ අනබිජ්ජා, අව්‍යාපාද, සම්මාදිට්ඨිකවත් ඒකත් ප්‍රඥාවම හඳුන්වන තවත් පැත්තක්. මේ විදිහට අපිට ඒකට අනුරූපීව යන දේවල් වෙනම හඳුනා ගන්නට පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් අපි ගත්තාම මේ සිතේ තියෙන අලෝභ, අදෝස, අමෝහ කියන මේ දේ මුල් කරගෙන තමයි මේ හිත කුසල හිතක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සිතෙහි මේ අනික් ධර්මයන් සියල්ලම කුසල ධර්මයන් බවට පත් කරමින් මේ ගහ පැල කරන්න කුසලයේ නැමැති මේ සිතෙහි මේ ගහ පැල කරන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ අලෝභය, අදෝසය, අමෝහය කියන මේ කුසල හේතු ටික. එතකොට මේ කුසල සිත නැමැති මේ ගහ ප්‍රරෝහණය වෙන්නේ, පැලවෙන්නේ මෙන්න මේ හේතු ටික මත මේ අනික් ධර්මයන් ප්‍රත්‍ය වීම තුළ තමයි මේක ප්‍රරෝහණය වෙන්නේ. මේ හේතු ටික නිසා අපි කියනවා මෙතෙන්ට මේ සිත කුසල් සිතක් කියලා. මේ ඒකත් එක්ක එකට යෙදෙන අනික් ධර්මයන් කුසල් බවට පත් කිරීමෙහි වගකීම තිබුණේ කාටද? මේ අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල හේතු ටිකට. එතකොට සිතක ගත්තාම ඒ සිතේ යෙදෙන්නේ කුසල් සිතක් වුණාට අලෝභ, අදෝස, අමෝහ කියන තුන විතරක් නෙමෙයි. ඒකේ තව දේවල් යෙදෙනවා. මොනවාද තව දේවල් යෙදෙන්නේ? මේ දේවල් ඔක්කොම මේ ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත, විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා, සද්ධීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පංචීන්ද්‍රිය, මනීන්ද්‍රිය මේ ආදී ලෙස මේ යෙදෙන අනික් සියල්ලම ධර්මයෝ මේ සිතත් එක්ක එකට උපදින ධර්ම. එතකොට මේකත් එක්කම උපදින මේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, පාගුඤ්ඤතා මේ ආදී මේ කායුජ්ජකතා මේ ආදී සිතෙන් උපදවන ලබන රූපක් තියෙනවා.
එතකොට මේ සියල්ලම ගත්තාම මොනවාද? මේ සියල්ලම ඒ හේතු ටිකක් යෙදිලා තිබුණට ඒ හේතු ටිකට ප්‍රත්‍ය වෙමින් පවත්න අනෙක් ධර්මය. එතකොට දැන් අපි හේතු කියලා කිව්වොත් එහෙම හේතු මේ හිතේ තියෙන මෙන්න මේ ගති ටිකක් විතරයි. හේතු කියලා කියන්නේ හේතු ධම්මා කියලා කියන්නේ මුල් වෙන ගති ටිකක් විතරයි මේ හිතේ තියෙන. න හේතු ධම්මා කියලා කියනකොට මොනවද? න හේතු ධම්මා කියලා කියන්නේ මේ හිතේ මේ හේතු නොවි මේ පවත්වන අනික් සියල්ල. මේ තුන නොවි තිබෙන අනික් සියල්ලට කියනවා මොනවාද? න හේතු ධම්මා කියලා. ඒවා හේතු නොවන ධර්මයෝ. මේ තුනට අයිති නොවි තිබෙන මේ අනික් දේවල් ඔක්කොම න හේතු ධම්මා. හේතු නොවන ධර්මයෝ. එතකොට හේතු ධම්මා කියනකොට හේතු කියන්නේ අර කුසල් සිත නෙමෙයි. මෙන්න මේ සිතකයේ දෙන මෙන්න මේ චෛතසික ධර්මතා තුන විතරයි. නැතිනම් ඒක මූලය, ඒක හේතුව. කුසලයේ කියන ක්‍රියාව ඇතුලේ මේ මූලයේ තමයි පැලවෙලා ගහක් විදිහට හැදිලා තියෙන්නේ. හැම දෙයකින්ම කෘත්‍යයක් සිද්ධ කරනවා. හැබැයි ඒ සිද්ධ කරන කෘත්‍ය ඇතුලේ අනෙක් කිසිම දෙයක් හේතු නෙමෙයි. හේතුව කියලා කියන්නේ මේ තුන විතරයි. එතකොට අනෙක් සියලු ධර්මයෝ න හේතු ධම්මා. හේතු නොවන ධර්මයෝ. ඊට පස්සේ අපට දකින්නට ලැබෙනවා ඊළඟ දුකේ හැටියට හේතුගොච්චකේ ඊළඟ දුක මාතිකාව හැටියට කතමේ ධම්මා සහේතුකා. සහේතුක ධර්මයෝ මොනවද? තේහි ධම්මේහි ඒ ධම්මා සහේතුකා. තේහි ධම්මේහි ඒ ධම්මා සහේතුකා. තේහි ධම්මේහි. තේහි ධම්මේහි කියලා කිව්වේ මොනවගෙන්ද? තේහි ධම්මේහි කියලා කිව්වේ අර හේතු ධර්මයන්ගෙන් කියන එක. හේතු ධර්මයන්ගෙන්. යේ ධම්මා යම් ධර්මයක් සහේතුකා සහේතුක වෙනවා නම් තේහි ධම්මේහි ඒ ධර්මයන්ගෙන් යම් ධර්මයක් සහේතුක වෙනවා නම් අනේ සහේතුක උන වේදනා සංඥා සංස්කාර විඥාන ස්කන්ධය මේ ධම්මා සහේතුක. මේ ධර්ම තමයි සහේතුකයි කියලා කිව්වේ. එතකොට මොනවද සහේතුක කියලා කියන්නේ? තේහි ධම්මේහි ඒ ධම්මා සහේතුක. ඒ ධර්මයන්ගෙන් යම් ධර්ම කොටසක් සහේතුකව තිබෙනවා නම් අන්න ඒ දේ තමයි සහේතුකයි කියලා කිව්වේ. දැන් ඒ සහේතුකයි කියලා කියනකොට දැන් මේ ධර්මයෝ තියෙනවානේ. අලෝභය, අදෝස, අමෝහ කියන මේ ධර්ම ටික තියෙනවානේ. ඒකට මෙන්න මේ ධර්මයන් හේතු ධර්මයන් එක්ක තියෙන නිසා මේවලට කියනවා හේතු සහිතයි කියලා. දැන් අපි මේ එකක් ගන්නකො. දැන් අපිට තියෙනවා මේ මෙතනදී ඔත්තප්පය කියලා කියන්නකො. ඔත්තප්පය තියෙනවා. එතකොට ඔත්තප්පය කියන එක මේ අලෝභයත් එක්ක එකට තියෙන්නේ. අලෝභයත් එක්ක එකට තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඔත්තප්පය කියන එකට අයිතියක් තියෙනවා මේ අලෝභයට. ඒ නිසා මේ හේතු සහිතයි මේක. ඔත්තප්පය කියන එක මේ කුසල හේතුවත් එක්ක එකට යෙදිලා තියෙන්නේ. මේක නැතුව අලෝභ කියන කුසල හේතුව නැතුව මෙතනදී ඔත්තප්පය කියන එක කුසල හේතුවක් නැතුව තියෙන්නේ නෑ. අලෝභය හෝ අදෝසය හෝ කුසල හේතුවක් නැතිව ඔත්තප්පය කියන එක මෙතන පවතින්නේ නැහැ. එතකොට මේ කුසල හේතුවක් එක්ක තමයි ඔත්තප්පේ යෙදෙන්නේ. එතකොට සම්මා සතියක් තියෙනවා නම් ඒක මේ කුසල හේතුවත් එක්ක තමයි ඒක යෙදෙන්නේ. එතකොට මේ එකකට එකක් අපි අරගෙන ගත්තොත් එහෙම මේක කුසල හේතුවත් එක්ක මෙතන යෙදිලා තියෙනවා. ඒ නිසා මේ සිත ඇතුලේ. එතකොට ඒකට කියනවා සහේතුක ධර්මයක්. ඒ වෙලාවේදී ඒක සහේතුකයි. ඇයි එයාට මේ හේතුව තියෙන අලෝභය කියන හේතුව තියෙනවා. හේතුව අයිති නිසා හේතුව එයාට තියෙන නිසා අන්න ඒ ධර්මය හඳුන්වනු ලබනවා සහේතුක ධර්ම කියලා. එතකොට ඒ සහේතුක ධර්ම කියලා හඳුන්වනකොට තමයි ඒක මුලින් අර පැහැදිලි කළේ තේහි ධම්මේහි යේ ධම්මා සහේතුක. තේහි ධම්මේහි කියන්නේ අර හේතු ටිකෙන් යම් ධර්මතා ටිකක් සහේතුක බවට යනවනම් හේතු ටිකෙන් යම් තැනක හේතු ටික තියෙනවා. හේතු ටික තියෙනකොට අර හේතු නොවන ධර්මයෝ හේතුත් එක්ක එකට තියෙන දේවල්. ඒ දේවල් වලට කියනවා සහේතුක ධර්මයෝ කියලා. අනේ සහේතුක වෙච්ච වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ ටික තමයි සහේතුකා කියලා කියන්නේ. හේතු සහිත ධර්මයෝ. ඇයි ඒව හේතු සහිතයි කියලා කියන්නේ? දැන් අපි කියන්නේ මොනවද? කුසල් සිත්, අකුසල් සිත්, අව්‍යාකෘත සිත්නේ. එතකොට කුසල් සිත් කියන්නේ කුසල හේතු තියෙන නිසා. අකුසල් සිත් කියන්නේ අකුසල හේතු තියෙන නිසා. අව්‍යාකෘත සිත් කියන්නේ අව්‍යාකෘත හේතු තියෙන නිසා. සෑම සිතකම එතන හේතු යෙදිලා තියෙනවා. අන්න ඒ හේතු යෙදිලා තියෙන සිත්වලට අපි කියනවා කුසල අකුසල අව්‍යාකෘත කියන මේ සිත්වලට සහේතුක ධර්මයෝ කියලා.
සහේතුක ධර්මය. ඒ වගේම එතකොට මේක හැමතැනටම පොදුයිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නෑ අහේතුක ධර්මයක් තියෙනවා. ඒ නිසා මේ මාතෘකා දෙකක් එකට දක්වනවා. සහේතුක ධර්මය මේ විදිහට දක්වනවා වගේම කතමේ ධම්මා අහේතුකා. කවර ධර්මයෝද අහේතුක ධර්මයෝ. අහේතුක ධර්මයෝ. තේහි ධම්මේහි යේ ධම්මා අහේතුකා. තේහි ධම්මේහි කියලා මේ තැන් දෙකේදීම කියන්නේ කුසලාදී හේතු. කුසලාදී හේතු. දැන් ඔයගොල්ලෝ කුසලාදී හේතු කියනකොට අර නව හේතු මතක තියෙන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ තේහි ධම්මේහි යේ ධම්මා අහේතුකා මේ කුසලාදී හේතුන් යම් කිසි තැනක ඒ ධර්මයන් යෙදිලා නැතුව අහේතුක නම් ඒක යෙදිලා නැත්නම් අන්න ඒබඳු වේදනා සංඥා සංස්කාර විඥානස්කන්ධයක් ඒ වගේම අහේතුකයි කියලා කියනකොට සබ්බං රූපං අහේතුකං රූපේ කියන එක අහේතුකයි ඒක හේතුවක් නෙමෙයි ඒක අහේතුක ධර්මයක් ඒක න හේතු අහේතුකක් ඒක හේතුවක් නෙමෙයි ඒ වගේම රූපය කියන එක අපිට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ ඒක ඇතුලේ හේතු ධර්මයන් එහෙම පවතිනවා කියලා. ඒක හේතුකුත් නෙමෙයි ඒක ඇතුලේ හේතු පවතිනවත් නෙමෙයි නිසා ඒකත් අහේතුක ධර්මයක්. ඒ වගේම අසංකතාච ධාතු අසංස්කෘත ධාතුවක් නිර්වාණයක් තියෙනවා නම් ඒකත් අහේතුක ධර්මයක්. ඒත් දැන් බලන්න මෙතනදී අහේතුක වෙච්ච සිත් තියෙනවා. ඒ නිසා තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා කිව්වේ අහේතුක සිත් තියෙනවා. දැන් අපි ගත්තාම අහේතුක විපාක සිත් අහේතුක විපාක සිත් ගත්තාම ඒවා කුසල විපාක මෙන් අකුසල විපාක වශයෙන් තියෙන අහේතුක සිත් 18ක් අපිට තියෙනවානේ. අන්නේ අහේතුක සිත් ගත්තාම ඒවා මේ අහේතුකා ධම්මා. රූපයත් අසංස්කෘත ධාතුවත් අහේතුක සිත් ටිකත් ඒ සියල්ලම අහේතුකා ධම්මා කියන නැතිනම් කතමේ ධම්මා අහේතුකා කියනකොට කවර ධර්මයෝ අහේතුකද කියනකොට අන්න මේ දේවල් ටික තමයි අපිට දක්වන්නට අවශ්‍ය වන්නේ. ඒ හේතු වලින් යෙදිලා සහේතුක කරන්නේ නැතිව හේතු වල බලපෑමක් නැතිව යම් සිතක් උපදිනවා නම් ඒ සිත අහේතුක සිතක්. එතකොට ඒ හිත ඇතුලේ අර ඒක කුසල් කරන්න අකුසල් කරන්න හෝ අව්‍යාකෘත කරන්නට හෝ ඒක ඇතුලේ හේතුවක් ප්‍රරෝහණය වෙලා නැහැ. ඒ කියන්නේ අර නව හේතු වලින් එකක්වත් තන ඒක යෙදිලා නැහැ. ඒ නිසා නව හේතු වලින් එකක්වත් ඒකේ නොයෙදෙන නිසා ඒවා සහේතුක කෘත්‍ය સિદ્ધ කරන්නේ නැති නිසා ඒ සිත් හඳුන්වනු ලබනවා අහේතුකයි කියලා. එතකොට අහේතුක ධර්මය සහ සහේතුක ධර්මය මේ දෙකම එකට හඳුන්වනවා. මොකද සහේතුකයි කියලා කියන්නේ හේතු නිසා සහේතුක වෙන නිසා හේතුන්ගේ පැවැත්ම මත සහේතුක වෙන නිසා හේතු නොයේදී අහේතුක වෙන නිසා තමයි ඒවා අහේතුකා ධම්මා කියලා මේ විදිහට හඳුන්වනු ලබන්නේ. ඊට පස්සේ කතමේ ධම්මා හේතු සම්පයුත්තා මොනවාද හේතු සම්ප්‍රයුක්ත ධර්මයෝ තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුත්තා වේදනාඛන්‍தோ සංඥා සංස්කාර විඥානඛන්‍தோ ඉමේ ධම්මා හේතු සම්පයුත්තා තේහි ධම්මේහි කියලා කියන්නේ අපි අර කලින් කිව්වා හේතු ටිකෙන් කියලා කුසල හේතු අකුසල හේතු අව්‍යාකෘත හේතු කියන හේතු ටිකෙන් තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුත්තා යම් ධර්මයක් සම්ප්‍රයුක්ත නම් සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ එකට යෙදිලා නම් තියෙන්නේ අන්න එකට යෙදී තියෙන ධර්මයන්ට කියනවා සම්පයුක්තයි කියලා හේතු සම්පයුක්තා හේතුන් හා එකට පවත්නා එතකොට හේතුන් හා එකට පවත්නා දේවල් වලට අපි කියනවා හේතු සම්ප්‍රයුක්තයි කියලා. ඒ වගේම හේතු විප්‍රයුක්තා දැන් සහේතුක සිත් ටිකම නැතිනම් සහේතුක ධර්ම ටිකම සියල්ලක්ම සම්ප්‍රයුක්ත ගණයටත් යනවා. මොකද සම්ප්‍රයුක්තයි කියන්නේ යුක්තයි කියන එක. යම් ධර්මයක් හේතු හා යුක්ත නම් ඒකම සහේතුකයි ඒකම හේතු සම්ප්‍රයුක්තයි. යම් ධර්මයක් අහේතුක නම් ඒකම හේතු විප්‍රයුක්තයි ඒකම අහේතුකයි. එතකොට යේ ධම්මා හේතු විප්‍රයුක්තා කියලා කියනකොට තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා ඒ හේතුන්ගෙන් යම් ධර්මයක් විප්‍රයුක්ත නම් ඒ ධර්ම ටිකම සබ්බංච රූපං රූපයත් අසංකතාච ධාතු එකත් අසංස්කෘත ධාතුවත් මේ ධම්මා හේතු විප්‍රයුක්තා මේ ධර්මයෝ හේතු විප්‍රයුක්තයි. ඒ වගේම කතමේ ධම්මා හේතු චේව සහේතුකාච මේ පැහැදිලි කරපු නිසා මම මේ ඉක්මනට සටහන මගින් කියාගෙන යන්නේ ගැන මුලින් අපි කතා කරලා තිබෙන නිසා කතමේ ධම්මා හේතු චේව සහේතුකාච
එතකොට කතමේ ධම්මා හේතු චේව. හේතුත් වෙනවා සහේතුකත් වෙනවා. හේතුත් වෙනවා සහේතුකත් වෙනවා. ලෝභෝ මෝහේන හේතු චේව සහේතුකෝච. ලෝභය මෝහයත් එක්ක හේතුත් වෙනවා සහේතුකත් වෙනවා. මොකක්ද ඒ කිව්වේ? ලෝභෝ මෝහේන හේතු චේව සහේතුකෝච. ලෝභය මෝහය නිසා නැතිනම් මෝහය විසින් හේතු බවටත් පත් කරනවා සහේතුක ධර්මයක් බවටත් පත් කරනවා. දැන් ලෝභය කියන දේ මේක අපි කියනවා අකුසල හේතුවක් ලෝභය කියලා කියන්නේ. එතකොට යම් තැනක ලෝභය යෙදෙනවා නම් අනිවාර්යයෙන් මෙතන යෙදෙන දෙයක් තමයි ඒකත් එක්ක අනිවාර්යයෙන්ම යෙදෙනවා මෝහය කියන දේ. යම් සිතක ලෝභය යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ලෝභයේ යෙදෙන සිතක මෝහය යෙදෙනවම තමයි. එතකොට මේ ලෝභය මේ මෝහය කියන හේතුව යෙදිලා තියෙන නිසා මේ ලෝභය සහේතුක ධර්මයක් නේ. ඇයි අපි සහේතුකයි කියන එක හඳුනාගත්තා. මොකද සහේතුකයි කියලා කියන්නේ එයත් එක්ක තව හේතු තියෙනවා. එයා තව හේතුත් එක්ක ඉන්න කෙනෙක්. එතකොට දැන් මේ ලෝභය කියන එක මෝහය කියන හේතුවත් එක්ක ඉන්න කෙනෙක් නිසා මේකට කියනවා අපි මෙයා සහේතුක ධර්මයක්. මේක සහේතුක ධර්මයක්. ඇයි? මෝහය තියෙනවානේ. මෝහය කියන හේතුව තියෙන නිසා මේ ලෝභයත් එක්ක මෝහය එකට තියෙන නිසා මේ ලෝභයේ යාළුවෙක් වෙන නිසා මේ ලෝභය කියන එක සහේතුක ධර්මයක්. ලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ මොකක්ද? ලෝභය කියන්නේ හේතුවක්. ලෝභය කියන්නේ හේතුවක්. එතකොට දැන් මෙතන ඇහුවේ අපි හේතු චේව සහේතුකයි. හේතුත් වෙනවා සහේතුකත් වෙනවා. ලෝභය මෝහය තියෙන නිසා සහේතුකයි. ඒ වගේම මේක ලෝභය කියන්නේ හේතුවක්. හේතුවකුත් වෙනවා. ඒ වගේම මෝහය නැමැති හේතුව ඇති සහේතුක ධර්මයකුත් වෙනවා. ලෝභය කියන එක හේතු චේව සහේතුකාච. ඒක හේතුවත් වෙනවා සහේතුකත් වෙනවා. එතකොට දැන් මේ දේවල් අපි එකක් විතරක් ගත්තාම මේකට කියන දැන් මෝහය කියන්නේ හේතුවක්. හැබැයි මෝහය හේතුවක් වුණාට මේ හේතුවත් එක්ක එකට තියෙනකොට සහේතුකයි කියන නාමයෙන් උත් හඳුන්වනවා. එතකොට හේතුත් වෙනවා හේතු සහේතුකත් වෙනවා. හේතුත් වෙනවා හේතු සහේතුකත් වෙනවා. හේතු වේ. එතකොට හේතුවත් වෙනවා හේතු සහේතුකත් වෙනවා. අපි කියවනේ කුසල හේතු අකුසල හේතු අභ්‍යාකෘත හේතු කියලා. එතකොට මේ සෑම හේතුවක්ම ඒකේ ගති දෙකක් තියෙනවා. ඒක හේතුවකුත් වෙනවා ඒක සහේතුකත් වෙනවා. දැන් අපි ඒක නොවන වෙනත් දෙයක් අපි ඔත්තප්පේ ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා. එතකොට ඔත්තප්පේ කියන ගතිය අරගන්නකො. ඔත්තප්පේ කියන ගතිය ගත්තාම මේක සහේතුක විතරයි. ඒක හැම වෙලාවකදීම හේතු නෙමෙයි. ඒක සහේතුක. ඒකට හේතු තියෙනවා විතරයි. හැබැයි මෙතනදී මොකද්ද? අර නව හේතුවම හේතු ධර්මයෝ හේතුත් වෙනවා. හේතු ධර්මයෝ සහේතුකත් වෙනවා. හේතු ධර්මයෝ හේතු බවටත්පත් වෙනවා. හේතු ධර්මයෝ සහේතුක ධර්මයන් බවටත්පත් වෙනවා. ඊට පස්සේ ලෝභෝ මෝහේන හේතුචේව සහේතුකෝච. ඒ වගේම මෝහෝ ලෝභේන. ලෝභය කියන එක මෝහයත් එක්ක එකට තියෙන නිසා සහේතුක වෙනවා නම් මෝහය කියන එකට ලෝභය අයිති නිසා මෝහය කියන එක සහේතුක ධර්මයක්. ඇයි? එයා ළඟ ලෝභය තියෙනවා. ඒ නිසා එයාටත් සහේතුකයි කියලා කියනවා. හේතුවත් වෙනවා සහේතුකත් වෙනවා. ඒ වගේම දෝසෝ මෝහේන හේතුචේව සහේතුකෝච. ද්වේෂය මෝහයත් එක්ක එකට තියෙන නිසා ඒකට දෝෂය කියන එක හේතුවක්. ඒ වගේම මෝහයත් එක්ක එකට තියෙන නිසා මෝහය කියන හේතුවේ අයිතියක් තියෙන නිසා මේක සහේතුකයි කියලා කියනවා.
ඒ වගේම මේක හේතුවක්. මේක හේතුවක් වගේම සහේතුකයි. එතකොට මෝහය දෝෂේන. දැන් මෝහය කියන එක අපිට දකින්න පුළුවන්කම තිබුණේ දෝෂයත් එක්ක එකට. අන්න ඒ නිසා තමයි මෝහය කියන එක සහේතුකයි. ඇයි යා ළඟ දෝෂය තියෙනවා. ඒ වගේම යා හේතුවකුත් වෙනවා. අලෝභෝ අදෝසෝ අමෝහෝතේ අඤ්ඤමඤ්ඤං හේතුචේව සහේතුකයි. අලෝභ අදෝස අමෝහ අඤ්ඤමඤ්ඤං එකිනෙකට මේක තුනම යෙදෙනවා. අලෝභ අදෝස අමෝහ තුනම යෙදෙනවා. හේතුචේව සහේතුකාච. ඉමේ ධම්මා හේතුචේව සහේතුකාච. તો දැන් මෙතනදී කියන්නේ නැහැ ලෝභය සහ දෝෂය. ලෝභයයි කියන එක සහ දෝෂය හේතුචේව සහේතුකාච කියන්නේ. ලෝභයයි දෝෂයයි කොයි වෙලාවකවත් සහේතුක ධර්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභය තියෙන තැනක ද්වේෂය තියනවා කියන එක වෙන්නේ යම් හිතක ලෝභය තියෙනවා නම් ඒකත් එක්ක තරහ ගැටීම තියනවා කියන එක වෙන්නේ නැහැ. යම් තැනක යම් අරමුණක තරහ ගැටීම ඇති වෙනවා නම් එතන ලෝභය තියනවා කියන එක වෙන්නේ නැහැ. මේ දෙකක්. ඒ නිසා ඒක සභාග වෙන්නේ නැහැ. සභාග වෙන්නේ නැහැ. යම් අරමුණක ගැටෙනකොට ඒ ගැටෙන අවස්ථාවේ ඒ ගැටෙන සිත ඇතුලේ ලෝභය නැහැ. ලෝභය යම් තැනක තියෙනවා නම් ඒක ඇතුලේ දෝෂය නැහැ. මේවා එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම. ඒක එකට එකක් සංප්‍රයුක්ත වෙන්නේ ඒ නිසා ලෝභ සහගත සිතක දෝෂ චෛතසිකයේදීලා තරහෙන් කරන දේවල් එකෙන් කෙරෙන්නේ නැහැ. ද්වේෂ සහගත සිතක ලෝභයේ යෙදিলা ලෝභයෙන් කරන දේවල් එතන කෙරෙන්නේත් නැහැ. දෝෂ සිතක ලෝභය දෙන්නේ නැහැ, ලෝභ සිතක ද්වේෂය දෙන්නේ නැහැ. ඒ නිසා මේ සහේතුක කතාවට ඒ දෙක අදාළ වෙන්නේ නැහැ. හැබැයි කුසල් හේතු ගත්තාම මේ බලන්න අලෝභ අදෝස අමෝහ. එතකොට තේ අඤ්ඤමඤ්ඤං හේතුචේව සහේතුකාජ. මේ තුනම එකට යෙදෙනවා. අපි කියනවා ත්‍රි හේතුකයි කියලා. ත්‍රි හේතුකයි. මොනවාද? අලෝභ කියන එක තියෙනවා, අදෝස කියන එක තියෙනවා, අමෝහ කියන එක තියෙනවා. මේ තුනම යෙදෙනවා. දානයක් පූජා කරනකොට ඒ වෙලාවේදී අපිට තියෙන අලෝභ සහගත බව. අපිට එතන ලෝභය දෙන්නේ නැහැ. අදෝසය පූජා කිරීමේදී අපිට අමනාපයක් නැහැ. කරුණා මෛත්‍රයක්, තව අනිත් කාගේ යහපත කැමැති බවක්, අද්වේෂයක්, මෛත්‍රයක් එතන තියෙනවා. අමෝහය කර්මයේ කර්මඵලයේ දන්නා වූ බව එතන තියෙනවා. ඒකට එතනදී මේ කුසල හේතු තුනම යෙදිලා තියෙනවා. අන්න ඒ ධර්මය එකිනෙකට අලෝභය කියන දේ අදෝසය සහ අමෝහය නිසා සහේතුක වෙනවා. ඒ වගේම ඒක හේතුවක් බවටත් පත් වෙනවා. අදෝසය අලෝභය සහ අමෝහය සමග සහේතුක වෙනවා, හේතුවක් බවටත් පත් වෙනවා. අමෝහය අලෝභය සහ අදෝසය සමග ඒක සහේතුක වෙනවා, ඒකම හේතුවක් බවටත් පත් වෙනවා. මේ විදිහට හේතුචේව සහේතුකාච කියන ආකාරයට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ හේතු ධර්මයෝ තමයි ප්‍රධානම කෘත්‍යයන් මේ තැන්වලදී සිදු කරනු ලබන්නේ. සිතක යෙදෙන මේ හේතු ධර්මයෝ. කෙනෙක් සතර පායට අරගෙන යනවාද, දුගතියට සුගතියට අරගෙන යනවාද කියන ඒවා තීරණය කරන තැන් තමයි මේ හේතු ධර්මයන්. යම් කිසි අරමුණක් ලෝභ වශයෙන් අපි අල්ල ගන්නකොට එතන තණ්හාව වැඩිපුර යෙදෙනකොට ඒ අකුසල හේතු කෘත්‍ය સિદ્ધ කරනකොට ඒකත් එක්ක යෙදෙන ඒවා දේවල් අකුසල් එයාට උපදින ගති නිමිති ප්‍රතිසන්දිය ගැනීමේදී අකුසල සහගත තැන්. ඒ වගේම සුගතියට යනවා කියලා තැනදී එයාට කුසල සිතුවිලි තමයි උපදින්නේ. ඒ කියන්නේ කුසල හේතු යෙදෙන්නේ. හේතු වල යෙදීම අනුව තමයි ඒ දේ තීරණය කළා තියෙන්නේ. කුසල හෝ අකුසල ආදී හේතු මුල් කරගෙන. ඒ නිසා තමයි අපි උත්පත්ති පිළිබඳව කතා කරනකොට සහේතුක උත්පත්ති, අහේතුක උත්පත්ති, ද්විහේතුක උත්පත්ති කියලා උත්පත්තීන් බෙදන්නේ. ඒකට හේතු පැත්තෙන් එක අපි බෙදන්නේ. සහේතුකයි කියලා කියනවා. ඒ කියන්නේ හේතු සහිත උත්පත්ති කියනකොට. ඒ කියන්නේ අපි ගත්තාම කුසල හේතු යෙදෙන තැන්වල එතකොට ඒක ත්‍රි හේතුකයි. ඒ උත්පත්ති සහේතුක කියලා කිව්වේ හේතු යෙදෙන නිසා සහේතුක උත්පත්ති. ත්‍රි හේතුක සහ ද්විහේතුක උත්පත්ති. ත්‍රි හේතුකයි කියලා කියන්නේ හේතු තුනම. මොනවාද? හේතු තුනක් එකට යෙදෙන්නේ. අලෝභය, අදෝසය, අමෝහය කියන කුසල හේතු තුන තමයි එකට යෙදෙන්නේ. එතකොට කාම සුගතියෙහි උපදිනකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ද්වි හේතුක ප්‍රතිසන්දි ලැබීමේදී ඒ කියන්නේ ඕමක කුසලයක ඇතැම් විටක මෝහයේ යෙදිලා නැහැ. අමෝහයේ යෙදිලා නැහැ. අමෝහයේ යෙදිලා නැතුව ලෝභය, අදෝසය කියන දෙකේ දෙන්න පුළුවන්කම තියෙනවා. අලෝභ
අලෝභ අදෝස කියන දෙකේ දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අලෝභ අදෝස දෙකේ දෙනකොට ඒ හිතේ අමෝහයේ ඉදිලා නැති නිසා ප්‍රඥාවෙන් කරන කාර්ය සම්පාදනය නොවෙනකොට අලෝභ අදෝස කියන හේතු දෙක විතරක් විතර තිබෙනකොට ඒ හිත ද්වි හේතුක සිතක් හේතු ධර්මයෝ දෙකයි එතන යෙදෙන්නේ. එතකොට මේ විදිහට අපිට ඒ හිතේ යෙදෙන ස්වභාවය අනුව වර්ගීකරණය කරන්නට පුළුවන්. අකුසල සිත් හැටියට ගත්තාම ඒවා කොහොමත් අහේතුක සිත් හැටියටයි යන්නේ. මොකද කොහොමත් දුගතිය හේතු වලින් 아무තු දේවල් සම්පාදනය කරලා නානත්වයක් හදන්න බැරි නිසා පොදුවේ ඒ ධර්මයෝ අහේතුක ධර්මයන් හැටියටම තමයි සංග්‍රහ වෙන්නේ. එතකොට මේ විදිහට මේ හේතු මුල් කරගෙන තමයි ප්‍රතිසන්දිය පවා තීරණය කරනු ලබන්නේ. හේතු ධර්ම මුල් කරගෙන ප්‍රතිසන්දිය පවා තීරණය කරනු ලබන්නේ. හේතුව ඒසා ප්‍රධාන වන දෙයක්. එතකොට හේතු චේව සහේතුකාච කියලා කිව්වේ මෙන්න මේ අර්ථයෙන්. ඊට පස්සේ අපිට ඊළඟ මාතෘකාව කතමේ ධම්මා සහේතුකාචේව නච හේතු. කවර ධර්මයෝද සහේතුකාචේව නච හේතු. සහේතුකත් වෙනවා ඒ වුණාට හේතු වෙන්නේ නැහැ. සහේතුක වෙනවා හේතු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි පැහැදිලි කළා දැනටමත්. තේහි ධම්මේහි අර හේතු ධර්මයන්ගෙන් ඊය ධම්මා සහේතුකා තේ ධම්මේ තපෙත්වා වේදනක්ඛන්දෝ. ඒකට මොකද්ද මෙතන තියෙන විශේෂත්වය සහේතුකාචේව නච හේතු. දැන් අපි අර ඔත්තප්පේ ගැන කතා කළේ. දැන් පස්සේ කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශය කියන්නේ ඒක සහේතුක ධර්මයක්. කුසල සිතේ දෙන ස්පර්ශය කියන එක අකුසල සිතකේ දෙන ස්පර්ශය කියන එක ඒක සහේතුක ධර්මයක්. හැබැයි ඒක නච හේතු. ස්පර්ශය හේතුවක් නෙවෙයි. ස්පර්ශය ඒක සහේතුකයි නමුත් හේතු නෙමෙයි. සහේතුකයි හේතු නෙමෙයි සහේතුකයි හේතු නෙමෙයි කියන එක අපිට මෙතනදී වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර හේතු ධර්මතා ටික අතහැරලා අනිත් දේවල් සහේතුක වෙනවා. හැබැයි හේතු සහගත සිත්වල යෙදෙන සහේතුක සිත්වල යෙදෙන දේවල් සහේතුක වෙනවා. හැබැයි හේතු බවට පත්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඊළඟ මාතෘකාව දකින්න පුළුවන් කතමේ ධම්මා හේතුචේව හේතු සම්පයුත්තාච. කතමේ ධම්මා කවර ධර්මයෝ හේතුචේව හේතු සම්පයුත්තාච. හේතු බවටත් පත් වෙමින් හේතු සංප්‍රයුක්ත භාවයට පත් වෙනවද? ලෝභෝ මෝහේන හේතුචේව හේතු සංපයුක්තෝච. අර හේතුචේව සහේතුකාච කියලා කතා කරපු විදිහටම තමයි මේකත් අපිට කතා කරන්නට තියෙන්නේ. ලෝභෝ මෝහේන හේතුචේව හේතු සංපයුක්තෝච. එතකොට එතන ලෝභෝ කියපු තැන ලෝභය කියලා කියන්නේ මෝහය නිසා ඒකට කියනවා හේතු සංප්‍රයුක්තයි කියලා. හැබැයි මේක හේතුවක්. ඒ නිසා මේකට කියනවා හේතු කියලා. ලෝභය කියන එක මෝහයත් එක්ක එකට යෙදිලා තියෙන නිසා සංප්‍රයුක්තයි හේතු සංප්‍රයුක්තයි කියනවා. ඒ වගේම ලෝභය කියලා කියන්නේ තවත් එක හේතුවක්. ඒ නිසා ඒක හේතු ධර්මයක් කියලා කියනවා. එතකොට හේතුචේව හේතු සංපයුක්තාච කියලා කියන්නේ හේතුවක් වෙනවා තව හේතුත් එක්ක එකට තියනවා කියන එකේ. එතකොට මෝහය ගත්තාම ලෝභයත් එක්ක එකට තියෙන නිසා ඒකට හේතු සංප්‍රයුක්තයි කියලා කියනවා. ඒ වගේම මෝහය කියන්නේ හේතුවක්. ඒ වගේම දෝෂය කියන එක දැන් දෝෂය ගත්තාම මෝහයත් එක්ක එකට තියෙන නිසා ඒකට හේතු සංප්‍රයුක්තයි කියනවා. එතකොට ඒකම හේතුවක් වෙන නිසා ඒක හේතු කියලා කියනවා. හේතුචේව හේතු සංපයුක්තාච වෙන්නේ මේ විදිහට. අර හේතු සහේතුකාචේව හේතුච කිව්වා වගේ තමයි හේතුචේව සහේතුකාච කිව්වා වගේ. හේතුවත් වෙනවා සහේතුකත් වෙනවා. එතකොට ඒ වගේම තමයි හේතුචේව හේතු සංපයුක්තාච කියලා කියන්නේ. ඒ වගේම කතමේ ධම්මා හේතු සංපයුක්තාචේව නච හේතු. අර කලින් කතා කරපු විදිහමයි. හේතු සංපයුක්ත වෙනවා. ඒ වගේම නච හේතු බවට පත් වෙන්නේ නැහැ කියන එක. එතකොට අපිට ඒක හඳුනා ගන්නට පුළුවන් අර ඔත්තප්පේ ගැන කතා කළා වගේ ඒක හේතු සංප්‍රයුක්ත වෙනවා. ස්පර්ශය කියන එක හේතු සංප්‍රයුක්ත වෙනවා. හැබැයි ඒක හේතුවක් නෙමෙයි. ස්පර්ශය කියන එක හේතු සංප්‍රයුක්තයි. හේතුවත් එක්ක එකට තියෙන දෙයක්. හැබැයි නච හේතු ඒක හේතුවක් බවට පත්වන්නේ නැහැ. ඊට පස්සේ කතමේ ධම්මා න හේතු සහේතුකා. කවර ධර්මයෝ න හේතු නොවේ සහේතුක වෙනවද? න හේතු සහේතුකා හේතු නොවේ සහේතුක ධර්මයෝ වෙනවද? තේහි ධම්මේහි යේ ධම්මා න හේතු සහේතුකා. වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා න හේතු සහේතුකා.
නැහේතු සහේතුකා කියලා කියන්නේ හේතු නොවි නමුත් සහේතුක වෙනවද? සහේතුකයි කියලා කියන්නේ හේතු සහිතයි කියන එක. එතකොට අර කලින් අපි සිහිපත් කරගත්තා වගේම හේතු නොවි සහේතුක වෙන දේවල් තියෙනවා. කතමේ ධම්මා න හේතු අහේතුකා හේතු නොවි අහේතුක වෙන දේවලුත් තියෙනවා. මොනවාද? අර අහේතුක සිත් සහ සියලු රූපයත් අසංස්කෘත ධාතුවත් කියන මේ දේවල් න හේතු අහේතුකා හේතු නොවි අහේතුක වන ධර්මයන් හැටියට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට හේතු ගොච්ඡකයට අදාළ කරුණු පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතු ගොච්ඡකය පිළිබඳව අර අපි නිකන් වචන විදිහට කතා කරගෙන යනකොට අර සමාන වචන තියෙන නිසා ඔබට ඒ කරුණු පැහැදිලි වෙයි කියලා හිතුන නිසා තමයි මේක තව මේ විදිහට පෙන්වුවේ. එතකොට බලාගෙන ඉන්නකොට ඒක ටිකක් අර වෙන් කරලා තේරුම් ගැනීමේ පහසුවක් සැලසේවි කියලා හිතුන නිසා. ඒකට මේ සංක්ෂිප්ත වශයෙන්ම අපි හේතු ගොච්ඡකය කතා කළොත් ඔය ආකාරයට තමයි හේතු ධර්ම අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ හේතු ධම්මා න හේතු ධම්මා සහේතුකා හේතුකා ධම්මා ආදී ලෙස මේ කතා කරන මේ ගොච්ඡකය ඇතුලේ අපිට සම්පූර්ණම සියලු ධර්මයන් පිළිබඳව විවරණයක් ලබා දෙනවා. හේතු කියන කරුණු මුල් කරගෙන සහ හේතු ධර්මයන් එකට තියෙනවා එකට තියෙන්නේ නැහැ ආදී ලෙස සියලුම චිත්තචෛතසික ධර්මතා පිළිබඳව තව පැත්තකින් වර්ගීකරණය කිරීමක් තමයි සිදු කරනු ලබන්නේ. මේ ධර්මයන්ගේ නැතිනම් මේ විශ්ලේෂණයේ තිබෙන විශේෂත්වය තමයි අර මාත්‍රිකා යුගලයක් විදිහට ඒ සියල්ලම ඇතුළත් කිරීම. දැන් න හේතු ධම්මා කියනකොට දැන් හේතු ධම්මා න හේතු ධම්මා කියනකොට හේතු සහ හේතු නොවන ධර්මය. එතකොට හේතු ධර්මය කියනකොට එක කොටසක් විතරයි. ඒ වගේම න හේතු ධම්මා කියනකොට හේතු නොවන ධර්මය කියනකොට අර අනික් සියල්ලම හේතු ටික හැරලා අනික් සියලුම දේවල් හේතු නොවන දේවල්. එතකොට ඒ සියලුම දේවල් ඒ යුගලයේ ඇතුලේ සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සහේතුකා ධම්මා අහේතුකා ධම්මා. හේතු සහිත දේවල් තියෙනවා අහේතුක දේවල් තියෙනවා. එතකොට හේතු සහිතව තියෙන දේවල් ගත්තාම ලෝකේ සියල්ලම අපිට මේ කොටස් දෙක ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන් සියලු ධර්මයන්. එතකොට හේතු මේ සහේතුක ධර්ම සහ හේතුක ධර්ම කියන කොටස් දෙකට මෙන්න මේ ආකාරයට අපිට මේ වර්ගීකරණය විග්‍රහ කරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා හේතු ධර්මයන් පිළිබඳව කෙරෙන මේ ගොච්ඡකයේ ඇතුලේ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක අපි මේ විදිහට බැලුවා කියලා මේ විදිහට ඉගෙන ගත්තා කියලා මේකෙන් මොකද්ද තියෙන ප්‍රයෝජනය කියලා. ධර්මය සියුම්ම ගවේෂණය කරනකොට අපිට ඒ සහේතුක ධර්ම පිළිබඳව කතා කරනකොට අහේතුක ධර්ම පිළිබඳව කතා කරනකොට ත්‍රි හේතුක උත්පත්ති අහේතුක උත්පත්ති පිළිබඳව කතා කරනකොට ද්වි හේතුක උත්පත්ති ගැන කතා කරනකොට අපිට ඒ කරුණු මනාව ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ මේ ධර්ම පිළිබඳව සහ එහි හැකියාව පිළිබඳව තේරුම් ගැනීම තුලින්. එතකොට අපිට මිනිස්සෙක් කියන පුද්ගලයෙක් කියන තැනක දෙයක් කියලා අපිට හමුවන තැනක තිබෙන යථාර්ථය පිළිබඳව අපි විවරණය කරගෙන යෑමේදී අපට නුවණක් ඇති වෙනවා මෙබඳු වූ හුදු ධර්ම රාශියක් නේද පවතින්නේ කියලා. ඉතින් මේ පවත්නා ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරන්නට තවත් එක මාවතක් විදිහට තමයි මේ බෙදා දැක්වීම සිදු කරනු ලබන්නේ. ඒ කියන්නේ ධර්මයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී ඒක බෙදා දක්වන්නේ තවත් එක මාර්ගයක්, තවත් එක ක්‍රමවේදයක්. එතකොට අපිට පුළුවන් ඒ ක්‍රමවේදයට අනුව විමසා බලලා ක්‍රමවේදයට අනුව නුවණ පවත්තලා මේ පිළිබඳව විශාල අවබෝධයක් අපිට ඇති කරගන්න පුළුවන් අර ධර්මතා විශේෂයට. විපස්සනාව වඩන කෙනෙක් එයා දකින්නේ අර ධම්මා කියන වචනය පිළිබඳව අපි හඳුනාගත්තා වගේ ඒක සත්ව පුද්ගල ආත්ම විනිර්මුක්ත දේවල් හැටියට. එතකොට සත්ව පුද්ගල ආත්ම විනිර්මුක්ත මෙබඳු හුදු ධර්ම සම්තතියක හට ගැනීමක් සහ නිරෝධයක් කියන දේ දකින්නට එයාට පහසුව සැලසෙනවා මේ ඇතුළත තියෙන ස්වභාව ධර්මයන් පිළිබඳව තේරුම් ගැනීම තුළ. ඒක හරියට අපි රූපය පිළිබඳව විච්ඡේදනය කරලා කඩලා මේක ඇතුළේ තියෙන්නේ කෙස්ලොම් සම්මාස්නහර ඇට මිදුළු ආදී මෙහෙම දෙතිස් කුණප කොටාසයක් කියලා කරන මානසිකාරය වගේ තමයි සිත සහ සිතෙහි පවත්නා දේ ඇතුළත් කොට
කෙරෙනු ලබන මේ බෙදා දැක්වීම මේ නිර්ණායකයන් මේ තුල සිදු කරනු ලබන ඒ විච්ඡේදනය තුල තමයි අපිට ඒ ධර්මයන් පිළිබඳව නුවණ උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ ධර්මයන් තුල නුවණ උපදවා ගැනීමෙන් තමයි අපිට විමුක්තියක් සාධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට යම්කිසි දවසක ධර්මයන් පිළිබඳව නුවණක් අපට ඇති වෙනවා නම් එතන තමයි අනාත්ම දර්ශනය ගොඩනැගීමට පාදක වන තැන. ඒකයි මේක වැදගත් කියලා කියන්නේ සහ විපස්සනාවට පවා අපට හේතුවක් බවට පත්වනවාය කියලා කියන්නේ. මේක නිකම්ම පාඩමක් බවට පත් කරගන්න නැතුව ඔබට පුළුවන් මේ ධර්ම සම්මර්ෂණය කිරීම තුළ අර සත්පුද්ගල ආත්ම භාවයේ ඉක්ම වූ බුදු ධර්ම සම්තතියක් කියන ඥාණය ඇති කරගන්නට. ඉතින් මේ කරුණු ඉගෙන ගැනීම තුළ කෙනෙක් අර චුල්ලසෝතාපන්නයි කියලා කියන්නේ සෝවාන් ඵලයටපත් නොවුනද චුල්ලසෝතාපන්නයි ඒ කියන්නේ සෝවාන් වීමට සමාන නැතිනම් ඊට ආසන්න වෙන ඊට බොහොම කිට්ටු වෙන දෙයක් වගේ කියලා දක්වන්නට හේතු වන්නේත් ඒකයි අර අනාත්ම ධර්මයේ එලෙස ප්‍රත්‍යක්ෂ කරන්නට මේ අවබෝධය ඊතරම්ම හේතු වන නිසා. ඒ නිසා මේ කරුණු ඊටාම වැදගත්. ඔබ ඔබේ ජීවිතයට තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න, අමාරුවෙන් හරි ඒව ග්‍රහණය කරගන්න, පොතපත අරගෙන පරිශීලනය කරන්න. ඒකට ඒ අවබෝධය ඔබට ඊටාම වැදගත් වෙයි මේ ප්‍රතිපදාව නිවැරදිව සකස් කර ගැනීමේදී. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමින්වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමින්වහන්සේටත් ස්වාමින්වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා රුවන්වැල්ලේ පදිංචි සන්ධ්‍යා සමරතුංග මෙනවිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ජීවිතයේදීම ලැබේවා කියන ඒ සත්පුරුෂ බලාපොරොත්තු ඇතිවයි මේ කුසලයේ සිදු කරනු ලබන්නේ. පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා උභය පාර්ශ්වයේම මියගිය ඥාතීන්ට, ඒ වගේම අපවත් වී වදාළ ස්වාමින්වහන්සේලාට, රට වෙනුවෙන් දීපිතු සීල රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම සිළු දෙනා නමින්ම මෙලොව වශයෙන් හෝ සංසාරිකව මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස් කරගත්ත කුසල ශක්තිය මගින් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ජී.කේ. සමරතුංග පියතුමාණන්ට, රත්න කුමාරී ඉදිරිසිංහ මෑණියන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහා සංඝරත්නයටත්, ඒ වගේම චතුනිද අවධාරක පුතණුවන් ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සිළු දෙනාටම මේ වෙලාවේදී අපි ආශිර්වාද කරනවා දායකත්වයෙන් කටයුතු කරන රුවන්වැල්ලේ පදිංචි සන්ධ්‍යා සමරතුංග මෙනවිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටම මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.